අද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය. ජයමග රූපවාහිනී නාලිකාවේ අපේ අද උදෑසන සිට ඔබට වෛශාඛ අභිවන්දනා අපේ ආගමික විකාශය සමගින් සමීප වුණා. 45 වසක් පුරාවට ලෝසතට මහා කරුණාව පතල කළ සුගත තථාගතයන්න් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සිහිපත් කරමින් අද දවසේ ලෝපුරා බෞද්ධ ජනයා වෙසක් දිනය බැතියෙන් සමරනවා. වෙනදාට බෞද්ධ සිද්ධස්ථානයන් ජනයාගෙන් පිරී ඉතිරේ ගියත් මෙවර වෙසක් මංගල්‍යය ඔබ නිවසේ සිට සමරන වග අප දන්නවා. එනිසාවෙන්ම ජයමග රූපවාහිනී නාලිකාවේ අපි වගකියයුතු නාලිකාවක් ලෙස ආගමික වැඩසටහන් රාශියක් අද උදෑසන සිට ඔබට සමීප කළා. ඒ ඔබේ ධර්ම අවබෝධය වෙනුවෙන් අප සූදානම් වෙනවා වෛශාඛ අභිවන්දනා මේ පෝදා විකාශය සමගින් තවත් අපූර්ව වටිනාකමකින් යුක්ත ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව උදා කර දෙන්නට. ඒ වෙනුවෙන් මීළඟ ධර්මදේශනාව පැවැත්වීමට ඊටම ගෞරවයෙන් අපි මේ පිම්බිමට වැඩම කරවා ගත්තා. රාජගිරිය කලපලුවාව නෙළුම්පදිස දහම්මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති විනය විශාරද අභිධර්ම විශාරද පූජ්‍යපාද අවසරයි මකුලෑවේ සුදස්සන අපේ හාමුදුරන් වහන්සේ. ඊටම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්නා අතරේ පාද නමස්කාර පූර්වකව පාද අභිවන්දනයෙන් යුතුව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අපට අනුකම්පාවෙන් ධර්මදේශනා පවත්වන්නට. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරනේ. අදවසේ උන්වහන්සේගේ ධර්මදේශනාව ඔබට සමීප කරන්නට සදැහැති විකාශනදායකත්වය සපයනවා හලාවත කොකාවිල පදිංචි නිමල් ජයසිරි හර්ෂණ ජයසිරි ඇතුළු පවුලේ සියලු දෙනා. ඔවුන්වත් ඊටම ගෞරවයෙන් සිහිපත් කරමින් ඔබට ආරාධනා කරනවා ධර්මය මෙතෙන් සිට ශ්‍රවණය කරන්නට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සති සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, තුන් ලොවට පිහිට වෙන්න ලොව පහළ වී වදාළ අසම සම ගුණයෙන් සමන්විත සකලඥීය සාගර පාරගත තිලූ ගුරු දස බලධාරී සරුවච්ච බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන කස්සප බොජ්ජංග සූත්‍රයේ පැමිණෙනු ලබන සති සම්බොජ්ජංගය පිළිබඳව විශේෂයෙන් මේ සූත්‍රයේ සප්ත බොජ්ජංග ධර්මයන් විස්තර කෙරෙනු ලබනවා. සංක්ෂිප්ත වශයෙන් ඒ යනු ලබන මුල්ම බොජ්ජංග ධර්මයේ වන සති සම්බොජ්ජංගය මාතෘකා කරමින් අද මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනු ලබනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන සදැහැති පින්වතුන්ලා බොහෝම සතුටු වෙන්න ඕනේ. ඒ හලාවත කොක්කාවිල පදිංචි නිමල් ජයසිරි මහත්මයා, ඒ වගේම හර්ෂණ ජයසිරි මහත්මයා ඇතුළත් කොට ඇති පවුලේ හැම දෙනාම බොහොම සතුටු වෙන්න ඕනේ මේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේහි සිද්ධ කරනු ලබන්නා වූ වටිනා ධර්ම දානමේ පින්කම පිළිබඳව. උතුම් වූ බුදු තෙමගුල සිහිපත් වනු ලබන මේ වගේ අසිරිමත් පුර පසළොස්වක පොහොය දවසකදී ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරගන්නට ලැබීම කියන එක මහා වටිනවා.
දානයන් අතර අග්‍රතර දානය වන්නේ උතුම් වූ ධර්ම දානයයි. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන්නා වූ පින්වතුන් හැම දෙනෙකුටම ඒකාන්තයෙන් අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා. සියලුම දැහැමි අභිලාෂයන් මුදුන් පමුණවා ගන්නට ලැබෙන උතුම් මාහැඟි ප්‍රාර්ථනීය පින්කමක් වේවා කියලත් සිතෙහි පැතුම් පිහිටුවා ගන්න ඕනි. ඒ වගේම මේ දහම් ශ්‍රවණය කරනු ලබන සදැහැති බෞද්ධ පින්වතුන්ලා සෑම දිනාමත් සරුවච්චයන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරනු ලබනවා කියන ඒ සදැහැසිතින් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව අපි යමක් ඉගෙන ගන්නට දැනගන්නට ඕනේ කියන හැඟීමෙන් අදහසින් අපේ නිවන් ගමනට උපනිශ්‍රේ වේවා කියන සිතිනුත් දහම් ශ්‍රවණය කරන්න ඕනේ. ඒ නිසා අපි ධර්ම දේශනාව කරනු ලබනවා අපටත් දහම් ශ්‍රවණය කරන ඔබටත් ධර්ම දානමය කරන පින්කම සිදු කරන ඇත්තන්ටත් මේ ඒකාන්තයෙන් සව් කෙලෙසුන් නසා ලබන්නා වූ අරිහත් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස උපනිශ්‍රේ වනු ලබන මහා ධර්ම දානමේ පාරමිතා පින්කමක් වේවා කියලා ඉවර වෙලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි මේ උතුම් දේශනාව ශ්‍රවණය කරමු. තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පින්වතුනි අපිට මහා පුදුම යහපතක් පිණිස පවතින දෙයක්. ලෞකික ලෝකෝත්තර උභයාර්ථයේම සාධනය කරගන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ධහම උපනිශ්‍රේ වෙනු ලබනවා. ලෞකික සම්පත් වනු ලබන්නා වූ මනුෂ්‍ය ලෝක සැප සම්පත්, දිව්‍ය ලෝක සැප සම්පත්, බ්‍රහ්ම සම්පatti මේ සියල්ලම ලබා ගන්නටත් මේ උතුම් කුසල් උපනිශ්‍රේ වෙනු ලබනවා. භාග්‍යතුන් වහන්සේගේ පිහිට උපකාරත්වයේ තුලින් හැම දෙයක්මත් ලැබෙනවා. ඒ සියල්ල අභිභවා ගියපු ලෞකික සියලුම සම්පත්තින් අභිභවා ගියපු ලෝකෝත්තරයේ සියල්ලටම වඩා උසස් වූ ලෝකෝත්තර සම්පත්තිය වනු ලබන සෝවහන් සකදාගාමි අනාගාමි කියන අරිහත් ඵල කියනු ලබන්නා වූ මේ උත්තම ඵල වලට පැමිණෙන්නට අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ වගේම තථාගතයන් වහන්සේ අපිට උපනිශ්‍රේ වෙනවා. ඒ නිසා මේ මොහොතේදී මේ හැමදෙනාම කල්පනා කරගන්න ඕනේ මේ වෙසක් පුර 15 පොහොය දවසේ අපි ඒ වගේ උතුම් වූ සාස්ෘන් වහන්සේ නමක් ඒ වගේම ඒ උතුම් වූ ධර්මය ඒ උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගිහිట్లా තමයි මේ ආකාරයට පොයේ දවසේ සීල භාවනා වැඩසටහන් වල නිරත වෙමින් මේ ගුණ දියුණු කරනු ලබන්නේ කියන එක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන පින්වතුන් නිවන් මාර්ගයට උපනිශ්‍රේ වෙන හේතු වනු ලබන්නා වූ බොජ්ජංග ධර්ම 7ක් පිළිබඳව ඒවට කියන සප්ත බොජ්ජංග ධර්ම කියලා. සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම මෙයා බෝධි අංග වශයෙන් හඳුන්වනු ලබනවා. ඒ බෝධි අංග තමයි බොජ්ජංග ධර්ම වශයෙන් හඳුන්වනු ලබන්නේ. බෝධිය හෙවත් ලෞතුරා බුද්ධත්වයේ ඉඳන් පසේ බුද්ධත්වයේ ඉඳන් නිර්වාණ විශේෂයෙන්ම ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේදයට ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කරගන්න උපනිශ්‍රේ වනු ලබන උපකාරක වනු ලබන අංග 7 තමයි මේ බොජ්ජංග ධර්මය කියලා කියන්නේ. මේ බොජ්ජංග ධර්ම හිත තුල වැඩෙන්න තමයි පින්වතුනි අපිට නිවන් මාර්ගයේ හෙළවීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා දක්ෂ ආර්ය මාර්ගයේ ගමන් කරනු ලබන දක්ෂ ඥානවන්තයා විසින් තමන්ගේ సంతානිය තුළ මේ බොජ්ජංග ධර්මයන් වඩා ගන්නට දියුණු කර ගන්නට කටයුතු කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සති ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියනු ලබන්නා වූ බොද්ධංග ධර්මයන්. විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් පින්වතුල හැම දෙනෙකුටම අපි කියලා දෙන්න බලාපොරොත්තු වනු ලබන්නේ සති සම්බොජ්ජංගය කියන එක පිළිබඳව. සර්වච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා මේ සති සම්බොජ්ජංගය පිළිබඳව කාශ්‍යප ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම සති සම්බොජ්ජංගෝකෝ කස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ මේ සති සම්බොජ්ජංගේ බුදුරජාණන් වහන්සේ මනාව දැක්කා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේක මනාව භාවිත බහුලීකృత භාවයට පත් කරා. මෙන්න මෙය විශිෂ්ට ඥානයේ පිණිස ඒ වගේම ඒකාන්තයෙන්ම සම්බෝ උතුම් වූ නිවන පිණිස ඒ වගේම කිසියලුම කෙලෙස් ධර්මයන් දුරු කරමින්
ලබා ගන්නා වූ ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේදයට මෙන්න මේ සති සම්බොජ්ජංගය කියන එක උපනිශ්‍රේ වෙනවා. සති ධර්මයේ විතරක් නෙමේ අනිකුත් වූ බොජ්ජංග ධර්ම සියල්ලක්මත් ඒ විදිහට ලෝකෝත්තර මාර්ග උපනිශ්‍රේට හේතු භූත වනු ලබනවා. පින්වතුනි සතිය කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි ඉස්සරලා වටහා ගන්න ඕනේ. මොකද්ද මේ සතිය? එහෙමත් නැත්නම් සිහිය කියන එක කියන්නේ කියන එක. අපි සාමාන්‍යයෙන් පාලියෙන් සති කියලා කියනවා. ඒකට සිංහලෙන් අපි කියන සිහිය කියලා. විශේෂයෙන්ම මේකට සිහි නුවණ කියන එක තමයි බොහොමත්ම වටින්නේ. මොකද සිහිය කියන එක විවිධාර්ථවල අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාව තුළ භාවිතා කරනු ලබනවා. එතකොට මේ සතිය කියන කාරණාව එක්තරා විදිහට ගත්තොත් එහෙම මේ සතිය කියන පදය මේක පින්වතුනි චෛතසික ධර්මයක්. සාමාන්‍ය බොජ්ජංග කතාව තුළ බොජ්ජංග ධර්මයක් හැටියටත් ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේක මාර්ගාංගයක් හැටියටත් ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් මේවා විස්තර කිරීම කියන එක සිද්ධ කරනු ලබනවා. 52 චෛතසික ධර්මයන් අතුරින් කුසල පැත්තට එනු ලබන්නා වූ දැන් චෛතසික ධර්ම කුසල පැත්තට තියෙනු ලබනවනේ 19ක්. ඒ කුසල පැත්තට එන්නා වූ චෛතසික ධර්ම 19න් සද්ධා සති ආදී මේ ධර්ම ගත්තාම ඒ පටන් ගන්නා වූ චෛතසික ධර්මයන්ගෙන් මුලින්ම කියවෙනු ලබන එකක් තමයි මෙන්න මේ සිහිය කියන එක. සිහිය නම් වූ හෙවත් මේ සතිය නම් වූ චෛතසික ධර්මය. එතකොට මෙන්න මේ සතිය කියන කාරණාවෙන් එහෙමත් නැත්නම් සිහිය කියන කාරණාවෙන් සිහි නුවණ කියන එකෙන් විශේෂයෙන්ම ඒ කියන්නේ සිහි නුවණ කියන දේ අපි යොමු කරගනු ලබන්නේ පින්වතුනි සතිය කියන එක නුවණත් එක්ක ප්‍රතිබද්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම නුවණත් එක්ක ප්‍රතිබද්ධ වෙන්න ඕනේ. නුවණත් එක්ක ප්‍රතිබද්ධ වෙනු ලබනකොට තමයි ඒ හැම අවස්ථාවකදීම ඒ සිහිය අපිට මේ වඩන්නා වූ සතිය කියන එක බොජ්ජංග ධර්මයක් හැටියට අපිට වඩා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සිහිය කියන දේම තමයි අප්‍රමාදයේ වශයෙන් හඳුන්වනු ලබන්නේ. විශේෂයෙන්ම මේ සතිය කියන කාරණාවෙන් අදහස් කරනු ලබන්නේ අපේ సంతානයේ ස්වභාවය තමයි අපේ සිතේ ස්වභාවය තමයි නිතර අපේ සිත අකුසල ධර්මයන්ට ඇදිලා යනු ලබනවා. අකුසල ධර්මයන්ට සිතේ ස්වභාවය හැම වෙලෙම අකුසල ධර්මයන් පැත්තේ තමයි ඒක හරියට අර ගංගාවකට යම්කිසි දෙයක් දාපුවාම નિરાයාසයෙන් ඒක දර කෑල්ලක් හරි මොකක් හරි දාපුවාම નિરાයාසයෙන් පහළට ගලාගෙන යනවා වගේ අකුසල ධර්මයන් ඔස්සේ තමයි අපේ මේ හිත ගලා යෑම කියන එක සිද්ධ වෙන්නේ. අකුසල ධර්මය. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ කියනා වූ අකුසල මූලයන් පෙරදැඩි කරගෙන එන්නා වූ ඒ ස්වභාවයන් ඔස්සේම තමයි දිගින් දිගට මේක යන්නේ. එතකොට අකුසල පැත්තට තියෙන අකුසල පැත්තෙන් හිත ගලවලා අකුසලයෙන් හිත ගලවලා කුසලයේ හිත පිහිටවන්න විශේෂයෙන්ම අකුසලයෙන් හිත මුදෝලා කුසලයට හිත නම්ම ගන්න තමයි මේ සිහිය කියන එක උපකාරක ධර්මයක් බවට පත් වෙන්නේ. එතකොට සිහියෙන් කරන්නේ දැන් අකුසලයේ ගමන් කරන්නා වූ සිත ඒ කියන්නේ විශේෂයෙන්ම සෑම සිතක්ම උපදින අරමුණක් ඇතුවනේ. අපි ඒකත් දැනගන්න ඕනේ. අපිට පහළ වෙනු ලබන්නා වූ සිත් තියෙනවා. ඒ සිත කියන එකෙන් අදහස් කරන්නේ අරමුණු දැන ගැනීම කියන ලක්ෂණය. ඒතකොට අරමුණක් ඇතුව තමයි හිතක් අපිට උපදින්නේ. අරමුණක් ඇතුව අපිට හිතක් උපදිනු ලබනකොට ඒ සෑම ඒ සිත්වල තියෙනු ලබන අකුසල සිත් සහ කුසල සිත් කියලා දෙකක්. ක්‍රියාසිතුත් තියෙනු ලබනවා. ඒ වගේම ලෝකෝත්තර සිතුත් තියෙනවා. නමුත් මෙතන විශේෂයෙන්ම දක්වන්නේ අකුසල් අපි කතා කරන්න හදන්නේ අකුසල් සිත් සහ කුසල් සිත් කියලා දෙකොටසක් තියෙනවා. මෙන්න මේ කියන්න අකුසල් සිත් කොටස ඔස්සේ තමයි ඒ කියන්නේ ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන පහළවන්නා වූ සිත් පරම්පරා තියෙනවා අපි. ඒවා ඔස්සේ තමයි નિરાයාසයෙන් අපේ චිත්තසංතතිය ගමන් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේකට මහන්සියක් අවශ්‍යතාවයක් නැහැ. අපිට වීරියක් යොදා එහෙම අවශ්‍යතාවය නැහැ. අකුසල පැත්තට විශේෂයෙන්ම මහන්සියක් කියන සිහියක් කියන එකක් ඕනේ නැහැ අකුසල පැත්තට. ඒ කියන්නේ අකුසල් පැත්තේ ගමන් කරන්න ඔයකට තමයි මිච්ඡා සතිය කියන එකත් අදහස් කරනු ලබන්නේ. නමුත් අකුසලයෙන් හිත මුදවලා කුසල පැත්තට හිත නම්වා ගන්නට නම් අපිට සිහිය කියන එක තියෙන්න ඕනේ. එතකොට අන්න ඒ සිහිය නම් වූ චෛසික ධර්මයේ උපකාරක ධර්මයක් බවට අපිට පත් වෙන්නේ ඒකයි. ඒ නිසා තමයි මේක කුසල පැත්තට දාලා තියෙන්නේ. සද්ධා සති හිරිය උත්තප්ප අලෝභාදී සමෝහ తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුගතා චිත්ත උජ්ජුගතා ආදී වශයෙන් සෝබන සාධාරණ චෛතසික ධර්ම 19ක් තියෙනවා. ඒ චෛතසික ධර්ම 19 කුසල
කුසල් සිත් සමග තමයි සම්ප්‍රයෝග වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට බලන්න සතිය කියන එක කුසලයක් එක්ක ප්‍රතිබද්ධව පවතිනා වූ දෙයක්. අකුසලයක් එක්ක සිහිය යෙදීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන්ම සම්මා සතිය හැටියට ඒ වගේම බොජ්ජංග ධර්මවලදී මේ සතිය නම් වූ ධර්මතාවය කියන්නේ. එතකොට සිහිය හැම වෙලෙම සිහිය නැමැති ධර්මතාවයෙන් සිද්ධ කරන්නේ අර අකුසලයට යන්නා වූ සිත. එහෙමත් අකුසලයේ ගලා යනු ලබන එක උස්මතු කිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ සිතේ ස්වභාවය තමයි නිතර හිතට එනවා ලෝභය එනවා. හිතට ද්වේෂය එනවා. හිතට මෝහය පැමිණීම කියන එක සිද්ධ වෙනු ලබනවා. අපිට ඒ කියන්නේ තරහ යනවා. නොඑක් දේවල් වල අපි දන් දෙන්න අපිට හිත පහළ වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ නිසාම තමයි ලෝභ දේශ තියෙන අපිට භාවනා කරන්න සිල් සමාදන් වෙන්න මේවට හිත ඈලිමෙල්. එතකොට යම් කිසි කෙනෙකුගේ හිත එක්තරා විදිහකට භාවනා කමටහනකට යොමු කරනවා. අපි කියමු මෛත්‍රී භාවනාවකට, එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවකට, එහෙම දෙයකට, ඒ කියන්නේ එහෙම දෙයකට හිත නැඹුරු කරන්න යෙදෙනවා නම් පහළ වෙනවා අන්න බලන්න. ඒ කියන්නේ ඒවාට ඇලුම් කරන්නේ නැති ස්වභාවයක් හිතේ හටගත්තාම, එහෙම නැත්නම් දානයක් දෙන්න හිතේ ඇලුම් ඇති නොවුනොත් එහෙම ඒකෙන් හිත මුදවලා කෙනෙකුට, ඒකෙන් හිත මුදවලා අන්න ඒ මේ කාරණාව තුල, ඒ අරමුණ තුල, දන් දීම නැමැති අරමුණ තුල හෝ වේවා, භාවනා මානසිකාරය නැමැති මේ අරමුණ තුල හෝ වේවා සිත පිහිටවනු ලබනවා නම් ඒ පිහිටවන්ට ප්‍රබල ධර්මයක් අවශ්‍යතා වෙනවා. ප්‍රබල ධර්මයක්. ඒ ප්‍රබල ධර්මයේ තමයි අකුසලයෙන් හිත මුදවලා කුසලයේ හිත පිහිටවන්ට හේතු භූත වනු ලබන ප්‍රබල ධර්මයේ තමයි මෙන්න මේ සිහිය. ඒවත් සතිය මේ නුවණ කියන්නේ. එතකොට මේක නුවණත් එක්කම ඥානයත් එක්කම යෙදෙන්න ඕනේ. ඒ ඥානයත් එක්කම යෙදෙනු ලබනකොට තමයි අන්න ප්‍රතිබද්ධ වෙනු ලබනකොට තමයි මේක බොජ්ජංග ධර්මයක් හැටියට අපේ సంతාන තුල වඩ. හැබැයි බොජ්ජංග ධර්මයක් වශයෙන් වඩා ගන්නටත් මේක නිවන් අරමුණු කිරීම කියන එක සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි විශේෂයෙන් අපි භාවනා කරනු ලබනවා, අපි සිල් සමාදන් වීම කියන එක සිද්ධ කරනු ලබනවා. නිවන් අරමුණු කරගෙන දැන් අපි ගත්තොත් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින දැන් ඔන්න ප්‍රාණඝාත ශික්ෂාපදේ සමාදන් වෙනවා. සමාදන් වෙච්ච අවස්ථාවකදී සමාදන් වෙලා ඉන්නකොට දැන් සතෙක් මරණ එක හෝ වේවා, මොනයම් හෝ මදුරුවෙක් කියමුකෝ, එහෙමත් නැත්නම් යම් කැරපොත්තෙක් වගේ මොකෙක් හරි සරපෙක් හරි කමන්නේ පැමිණිච්ච වෙලාවකදී තමන්ට මොකද වෙන්නේ? මේ එක්ක මරන්න හිතෙනවා. සරපයා දැක්කහම, දරුණු සරපෙක්, විසගෝර සරපෙක් දැක්කහම මරන්න හිතෙනවා. එහෙම නැත්නම් මදුරුවෙක් මේ කනවා දැක්කහම ගහන්න හිතෙනවා. මේ වගේ දෙයක්. මේ අවස්ථාවේදී මේ ප්‍රාණඝාතය කරන්නේ නැතුව ඒන් වලකින්ට යම් හිතේ ප්‍රබල බලවේගයක් එන්න ඕනේ. ඒ එන්නා වූ දෙය තමයි අර සිහිය කියන නැමැති ධර්ම. ඒක නුවණත් එක්ක යෙදෙනු ලබනකොට අන්න මම සිල් සමාදන් වෙලා මේක හොඳනේ නෑ, මේක කරන්න හොඳනේ නැහැයි කියලා ඉවර වෙලා මොකද වෙන්නේ? අන්න ඒක වැලක් එක්තරා විදිහකට, ඒ කියන්නේ විරමණ ආදී ධර්මත් එතන එනවා. නමුත් සිහියෙන් තමයි ඒක කරන්නේ. ඒකයි අකුසලයෙන් හිත මුදවලා කුසලයට හිතපත් කරනවායි කියන්නේ. කුසලයට හිතපත් කරනු ලබනවායි කියන එක සිද්ධ කරන්නේ. එතකොට ඒ කුසලයට හිතපත් කරන්නට නම් අකුසලයේ, ඒ කියන්නේ කුසලයේ සිහිපත් කරලා දෙන්න ඕනේ. අකුසලයට નિરાයාසයෙන් ගලා යනා වූ එක වලක්වලා මේ පැත්තට පමුණවා ගැනීම කියන එක සිද්ධ කරනවා. එතකොට ඒක නුවණත් එක්ක යෙදෙනකොට තමයි අර සති සම්පජඤ්ඤාදී ධර්ම, විශේෂයෙන්ම සිහි නුවණ එක්ක යෙදෙනකොට තමයි අර නිවන් අරමුණු වීමත් එක්ක මේක බොජ්ජංග ධර්මයක් හැටියට වඩන්නේ. විශේෂයෙන්ම මෙතනදී සිහිය කියන එක දක්වනු ලබන්නේ සති සම්බොජ්ජංගයක් හැටියට මේක දිනු කරගන්න නම් සිහිය පවත්වන්න ඕනේ කුමක් තුලද? සතර සතිපට්ඨානය තුල. ඒ කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන කියලා ඉවර වෙලා අරමුණු හතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි සතර සතිපට්ඨානේ කතා කරනු ලබනවා අරමුණු හතරක් තියෙනවා. ඒතර මෙන්න මේ ආරම්මන කාය, වේදනා, ධම්ම, චිත්ත කියනු ලබන්නා වූ මේ කුසල් අරමුණු, මේ අරමුණු හතරෙන් එක අරමුණක් තුල, ආරම්මණයක් තුල තම සිත පැවැත්වීම කියන එක සිද්ධ කරන්න ඕනේ. අරමුණක්. එතකොට මේ කුසල අරමුණක් තුල සිත පවත්වන්න මොකද වෙන්නේ? ඒ තුලම තමයි හිත දිගින් දිගට පැවතීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් අපි මේ කායානුපස්සනාව තුල හෝ වේවා, වේදනානුපස්සනාව තුල හෝ වේවා, ධම්මානුපස්සනාව තුල හෝ චිත්තානුපස්සනාව තුල හෝ වේවා සිත පවත්වනු ලබනකොට තමයි ඒ සිහියත් එක්ක ප්‍රතිබද්ධ වෙනු තවත් ඡයිසකතර. ඒකත් එක්ක තමයි සමාධිය කියන ඒකාග්‍රතාවය කියනා වූ ධර්මතාවයේ පවා ප්‍රතිබද්ධ. දැන් බලන්නකෝ පින්වතුනි, දැන් මුලින් කියවනේ අකුසලයේ සිහිය යෙදෙන්නේ නැහැයි කියන එක සම්බන්ධව. හැබැයි ඒකාග්‍රතාවය කියන එක එක්තරා විදිහකට ඒකාග්‍රතාව නැමැති චෛසික ධර්මයේ යෙදෙනවා. ඒකාග්‍රතාවය නැමැති චෛසික ධර්ම. ඒ කියන්නේ දැන් පස්ස, වේදනා ආදී වශයෙන් මේ යෙදෙන්නා වූ ධර්ම තියෙනවා.
එතකොට ඒ ධර්ම අකුසල් සිතත් එක්කත් තියෙනවා. දැන් සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම තියෙනවා. ඒ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම 7 අකුසල් සිතුත් එක්කත් යෙදෙනවා. කුසල් සිතුත් එක්කත් යෙදෙනු ලබන සබ්බචිත්ත සාධාරණයි කියලා කිව්වේ ඒකයි. එතකොට එහි එකක් තමයි මේ ඒකාග්‍රතාවේ. පස්ස වේදනා සංඥා චේතන ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර. එතකොට විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියනා වූ චෛතසික ධර්ම ඒවා ඇවිල්ලා ප්‍රකීර්ණක වශයෙන් කුසල අකුසල දෙපැත්තෙම මික්ස්රව මේ යෙදෙනු ලබනවා. කුසල් වලත් විටක යෙදෙනවා අකුසල් ධර්ම වලත් විටක යෙදෙනවා. නමුත් අර සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම අකුසල් සහ කුසල් පැත්තේ මේ කුසල් පැත්තේ සියල්ලගෙම සංප්‍රයෝග වීම කියන එක. එතකොට මේ එකක් තමයි ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවය කියන එක අරමුණක් ග්‍රහණය කරගන්නට අනිවාර්යයෙන්ම මේ ඒකාග්‍රතාවය කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මේ කුසල පැත්තේ තියෙනවා අකුසල පැත්ත. හැබැයි අකුසල පැත්තේ යෙදෙන එක අකුසල පැත්තේ යෙදෙනු ලබන්නා වූ ඒකාග්‍රතාවය අර සමාධියක් ධර්මයක් හැටියට මේ කියන්නේ සමාධිය හැටියට අපි හඳුන්වීම කියන එක सिद्ध කරන්නේ. ඒක ඒකාග්‍රතාවයේ අරමුණ ගැනීමට උපකාරක ධර්මයක් බවට පත් වුණාට එය එක්තරා විදිහට අර මිත්‍යා සමාධිය අකුසලයේ තුල යෙදෙනු ලබන ඒකාග්‍රතාවයට තමයි අපි ඇතැම් අවස්ථාවකදී මිත්‍යා සමාධිය කියලා කියන්නේ. හැබැයි කුසලයත් එක්ක කුසල් අරමුණක් එක්ක යෙදෙනු ලබනකොට බලන්නකො ඒ ඒකාග්‍රතාවය කියන එක සම්මා සමාධිය හැටියට අපි හඳුන්වීම කියන එකද. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේත් ඒකම තමයි. යෝනිසෝ නුවණට අනුව මනසිකාරය පැවැත්වීම කියන අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයයි කියලා දෙකක් තියෙනවා. එතකොට අර යෝනිසෝ මනසිකාරය හෙවත් නුවණට අනුරූපීව මෙනෙහි කිරීම කියන එක සිද්ධ කරනු ලබනකොට ඒ කියන්නේ අරමුණක් තුල යහපත් වූ කාය වේදනා ධම්ම චිත්ත නම් වූ අරමුණක් තුල සිත පවත්වනු ලබනවා. අපි කියමු ආනාපාන සතිය හුස්ම රැල්ල තුල අපි සිත පවත්වනු ලබනවා. සිත පවත්වනකොට මොකද වෙන්නේ? අන්න අකුසලයට හිත එන්න දෙන්නේ නැතුව වෙනත් අරමුණු අකුසලයට කියන එකෙන් අදහස් කරේ අකුසල් අරමුණු වලට හිත එන්න දෙන්නේ නැහැ. ලෝභය පදනම් කරගත්ත, ද්වේෂය පදනම් කරගත්ත, මෝහය පදනම් කරගත්ත අරමුණකට හිත එන්න දෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අන්න ස්වභාවික හුස්ම රැල්ල කෙරේ සිත පවත්වනු ලබනවා. මෙම පවත්වනකොට මොකද අන්න කායානුපස්සනා නම් මේ අරමුණක් ආනුපස්සනාවට අදාළ වෙච්ච ආරම්මණයක් තමයි විශේෂම ආනාපාන සතිය. එතකොට එයත් එක සිත පවත්වනකොට මොකද වෙන්නේ? අන්න බලන්න සීයෙන් හැම වෙලෙම අකුසලයට හිතපත් වෙන්න දෙන්නේ නැහැ පවත්වන. ඒත් එක්කම ප්‍රතිබද්ධ වෙන සමාධි ඒකාග්‍රතාවයේ දියුණු වෙන්න පටන් ගන්නු ලබනවා. දියුණු වෙන්න පටන් ගන්නු ලබනකොට ඒක සම්මා සමාධිය බවට පත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. සම්මා සමාධිය බවට පත් වෙනවා ඒකාන්ත වශයෙන්. එතකොට මේක නිවන් අරමුණු කිරීම කරනු ලබනකොට මේක බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගත්ත ධර්මයක් හැටියට සතිය බෝධි අංගයක් හැටියට දී. එතකොට මේක මුහු කරන මේක දියුණු වෙනවා సంతානිය තුල. සිහිය ක්‍රමක්‍රමයෙන් එතකොට මේක පුරුදු කරන්න මේක නිවන් අරමුණු කරගත්ත බෝධිඅංග ධර්මයක් හැටියට දියුණු කර හැම වෙලෙම මොකද වෙන්නේ? අන්න අකුසලයට පත් වෙනකොට සිහිපත් කරලා දෙනවා. සිහිය අපේ දියුණු වෙලා තියෙනවා. ඒ දියුණු වෙන අකුසල් සිහිපත් ඒ කියන්නේ අකුසලයට හිත නැඹුරු වෙනකොටම ඒකෙන් හිත මුදවගෙන කුසල පැත්තට අපිට මේක නැඹුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහටම මෙන්න මේ සතර සතිපට්ඨානයේ තුලම පින්වතුන් අපි දක්ෂ වෙන්න ඕනි සිත පවත්වන්නට අර කුසල් අරමුණු තුල. එතකොට දැන් මේ කියනු ලබන කාරණාත් එක්ක ගත්තොත් එහෙම අපි කරන්නා වූ යම් තා කුසල ධර්ම තියෙනවා. ඒ කියන්නේ මල් පහන් පූජා අපි බුද්ධ වන්දනා කරන එක, මල් පහන් පූජා කරන එක, තුනුරුවන් වන්දනා කරනු ලබන්නා වූ අපි පිරිත් කියනවා, බණ අහනවා, ඒ වගේම අනිකුත් සිදු කරනු ලබන කුදුමහත් මේ සෑම කුසල ධර්මයක්ම පින්වතුනි ඒකාන්ත වශයෙන්ම සිහියත් එක්කම සිද්ධ කරනු ලබන්නා වූ. එතකොට හැබැයි මේ සිහියත් සතිය යෙදෙනවා. ඒ සතියත් එක්කම නුවණ යෙදුනොත් තමයි ඒක බෝධිඅංගය. දැන් බලන්නකෝ අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කුසල මූල තුනක් තියෙනවා. එතකොට අලෝභය මුල් කරගත්තා වූ දේවලුත් එන දැන් සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික කුසල් සිත් තියෙනවා. එතකොට ඥාන විප්පයුත්ත කුසලුත් තියෙනවා. එතකොට ඥාන විප්පයුත්ත එකෙත් ඇතැම් වෙලාවට සිහිය යෙදෙනවා. එතකොට ලෞකික ධර්මයන් උපාදනය කරන්නටත් ඒ කියන්නේ උපභෝග පරිභෝග වස්තු දිව්‍ය ලෝක සම්පatti මනුස්ස ලෝක සම්පatti සාධනය කරලා දෙන්නටත් සිහිය උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. එතකොට ලෝකෝත්තර ධර්ම උපාදනය කරලා දෙන්නටත්
මේ ධාන විශේෂයෙන්ම උත්තරී මනුස්ස ධර්ම ගත්තොත් එහෙම ධානාදී ධර්ම ධාන අභිඥා මාර්ගඵල මෙබඳු ධර්ම උත්පාදනයේට සිහිය උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. එතකොට ඒ ලෝකෝත්තර ධර්ම උත්පාදනයට උපකාරක වනු ලබන්නා ඌ සහ උපකාරක වන අයුරින් දියුණු කරන්නා වූ සතිය හෙවත් සිහිය තමයි බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. ඒක බෝධිඅංගයක් කියලා අපි හඳුන්වීම කියන එක සිද්ධ කරන්නේ කියනු ලබන්නේ. එතකොට එය කරගන්නට අපිම තමයි දක්ෂ වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට අර මුලින් කිව්වේ ඒකනේ ලෝභ, අලෝභ, ආදේශ, අමෝහ කුසල මූලය තියෙනවා. අලෝභය මුල් කරගත්ත කුසල් තියෙනවා. අද්වේෂය මුල් කරගත්ත කුසලය තියෙනවා. එතකොට දැන් කුසල් සිත් තියෙනු ලබනවනේ 8ක්. කුසල් සිත් 8ක් තියෙන. සෝමනස සහගත ඥාන සම්පිත අසංග. එතකොට ඥාන සම්පයුත්ත සිත් 4ක් තියෙනවා. ඥාන විප්පයුත්ත සිත් 4ක් තියෙනවා. දැන් බලන්නකෝ. ඥාන සම්පයුත්ත සිත් 4 අලෝභ, ආදේශ, අමෝහ තුනම යෙදෙනවා. ඥාන විපයුත්ත සිත්වල මොකද වෙන්නේ? අලෝභ, අද්වේෂය යෙදෙන අමෝහය කියන ප්‍රඥාව නම් වූ ධර්මතාවයේ යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව. එතකොට එතන යෙදෙන්නේ සිහි ඥානෙ නුවණ නැහැ. ඥානය කියන එක නුවණ කියන එක නෑ. සම්පජඤ්ඤේ නෑ. විශේෂයෙන්ම නුවණ කියන එක. එතකොට අන්න බලන්න ඒ නුවණ කියන එක නැති වුණොත් එහෙම ඥානය කියන එක නැති වුණොත් එහෙම නිකං සිහිය විතරයිද? ඒවා අර ලෞකික සම්පatti සාධනයට හේතු භූත වනු ලබන. එතකොට නුවණ හැම වෙලෙම තියෙන්න ඕනේ. ඥානය, ප්‍රඥාව කියන එක. එතකොට ඒ ප්‍රඥාවත් ඒකත් එතනදිත් අපි තේරුම් ගන්න ඕනේ. අපි කියමුකෝ දැන් කර්මයේ කර්මඵල අදහන නුවණ තමයි එතන ඥානය වශයෙන් හඳුන්වන්නේ. එතකොට ඒ කර්මයේ කර්මඵල අදහන නුවණ විතරකුත් නෙවෙයි. ඒත් එක්කම තියෙන්න ඕනේ මොකද? කර්මය කර්මඵලය අදහන්නා සේම ඒ ඥානයත් එක්කම ප්‍රතිබද්ධ වෙන්න ඕනේ තවත් කාරණා මොනවද? දැන් අපි කියමුකෝ අපි දානයක් දෙනකොට, එහෙමත් නැත්නම් භාවනාවක් කරනකොට, එහෙමත් නැත්නම් අපි දහම ශ්‍රවණය කරනකොට මෙය ඒකාන්තයෙන් මට ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේදයට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. වාසනාවේ මේ රක්නා සීලය, මේ දියුණු කරනු ලබන ගුණය, මේ තුනුරුවන් වන්දනාව, මේ හැම එකක්ම අන්න ඒ විදිහට අපි අරමුණු කරනකොට ඒ දේට අපි හරියට ගොනු කිරීම කියන එක සිද්ධ කරනු ලබනකොට අන්න බලන්න පින්වතුනි ඒවා තමයි අර සිහි නුවණත් එක්ක ප්‍රතිබද්ධ වෙච්ච කුසල් බවට පත් කරගනු ලබනකොට එය විශේෂයෙන්ම අපේ තුල බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න හේතු. එතකොට මේක සිහි සති බොජ්ජංගේ සම්බොජ්ජංගේ විතරක් නෙවෙයි. අනිකුත් බොජ්ජංග ධර්මත් මේත් එක්ක වැඩෙනවා. නැතුව නොවෙන්නේ. අර නුවණ නම් වූ ධර්මතා ආදී දෙනු ලබනකොට ධම්මවිජය ආදී බොජ්ජංග ධර්මත් දියුණු වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට විශේෂ වශයෙන්ම මේ සිහි නුවණ කියන කාරණාව ගැන අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් නිකන් ගිහිල්ලා අපි මලක් පූජා කරනු ලබනකොට ඒ මල පූජා කරලා ඉවරලා අපි එනවා. පැමිණෙනවා. එතකොට ඒ නිකන් ඉපරිද්දෙන් ගිහිලා මලක් පූජා කරන ලබනකොට එතන දියුණු වෙන්නේ නැහැ බොජ්ජංග ධර්මයක්. එතන. ඇයි ඒක අපි නිවන් අරමුණු කරගෙන නෙවෙයි සිද්ධ කරන. දැන් අපි කරනවා බුදුරජාණන් වහන්සේට අපි ඊටාම සද්ධාවෙන් සදහැ සිතින් පැහැදුණු සිතින් ප්‍රසාද සම්පන්න චිත්තයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපි ගිහිල්ලා පූජා කරනු ලබන මල් කලඹක්. අනේ මේ විසිතුරු මල්, මේ සුවඳති මල් සමූහය තුන් ලෝකේ අනන්ත ගුණීන් සුවඳවත් කර ඒ වගේම කෙලෙස් දුර්ගන්ධයන්ගෙන් මේ වහනේ වෙච්ච ලෝක ධාතුව නික්ලේශී ගුණයන්ගෙන් සුපිරිසිදු භාවයට පත් කරපු, සුගන්ධවත් භාවයට පත් කරපු, නික්ලේශී හදසන්තානයකින් සමන්නාගත භාවයට පත් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා මල් කලඹ පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. මේ මල් පිදීමේ කුසලය ඒකාන්තයෙන් මට අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා. මේ මල් පිදීමේ කුසලයෙන් ඒකාන්ත වශයෙන්ම මාගේද කෙලෙස් දුර්ගන්ධයේ දුරු කරගන්නටම හැකියාව ලැබේවා කියලා අන්න අරමුණු කරනවා. ඒ විදිහට ඒ ප්‍රාර්ථනාවක් පිළිතුරු. එහෙම නැත්නම් අරමුණු කිරීම කියන එක. එතකොට බලන්න එහෙම කරනකොට අන්න එතන යෙදෙනු ලබන්නා වූ ඒ මල පූජා කළත් ඒ මොහොතේ ඒ කරනු ලබන කුසලයේ තුල අපේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. සිහිය කියන එක වැඩෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපේ උදවිය බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තේරෙන්නේ නැහැ කොහොමද මේ බොජ්ජංග ධර්ම වඩාගන්නේ. ඒ වගේම මාර්ගාංග කොහොමද අපේ సంతාන තුල දියුණු කරන්නේ. මේ අපි කරන හැම කුසලයකින් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා පින්වතුනි. ඒ නිසා අපි දැනගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ කොහොමද මෙන්න මේ ධර්ම වඩන්නේ කියලා. ඒ නිසා ඒක තමයි මේ දේශනාව තුල මේ පින්වතුලට මේ පවසගෙන ඉන්නේ. මේ
තේරුම් කරලා දෙන්නේ මේ කියන්නේ අන්න ඒක සිහිය කියන. එතකොට හොඳට මතක තබා ගන්න ඕනේ ඒ සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන්ට අනුරූපීව සිහිය පවත්වන්න උත්සාහවත්. දැන් කුසල් ධර්ම කරනු ලබනකොටත් අපේ සිත දියුණු වෙන සිහිය දියුණු වෙන ඒවක් වෙනවා. කුසල් අරමුණුත් කුසල් කරනකොට ඒ කුසල් තුල අනිවාර්යයෙන්ම සිහිය යෙදෙනවා. නැතුව නොවේ. හැබැයි ඒ අර මල පහන පූජා කරනු ලබන දේ තුල අපි ඒක බොජ්ජංග ධර්මයක් හැටියට පත් වෙන්නේ කොහොමද කියන කාරණා දෙක අපි ඒක තේරුම් ගන්න ඕනේ දෙවිදිහකට. මෙන්න මේක මේ නුවණ යෙදෙනු ලබනකොට මෙන්න මෙහෙ ආකාරයට වෙනවා, අනිත් විදිහට සිද්ධ වෙනකොට මෙන්න මේ අයුරින් සිද්ධ වෙනවයි කියන එක පිළිබඳව. ඒත් එක්කම තමයි අපි තේරුම් ගන්නට ඕනි පින්වතුනි දැන් සතිය අප්‍රමාදයේ හැටියට හඳුන්වනු ලබනවා. ඒතර සතිය අප්‍රමාදයේ හැටියට හඳුන්වනු ලබනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් සත්වයන්ගේ පාසලකුණු ගත්තොත් එහෙම හස්තියාගේ පාසලකුණ තුල අනිත් සෑම සතෙක්ගෙම පාසලකුණු බහාලන්න පුළුවන් වගේ මෙන්න මේ සතිය හෙවත් අප්‍රමාදේ නම් වූ ධර්මතාවයේ තුල අනිකුත් සෑම කුසලයක්ම බහාලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සෑම දෙයක්ම මේ අප්‍රමාදේ හෙවත් මේ සිහිය පදනම් කරගෙන තමයි සිද්ධ වෙන්නේ හැම මොහොතකදීම. එතකොට අපි මේ සති සම්බොජ්ජංගය හෙවත් සිහිය දියුණු කරනු ලබනකොට අර කාය වේදනා ධම්ම කිනු ලබන අරමුණු හතරෙන් යම්කිසි අරමුණක අපි සිත පවත්වන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි හොඳට තේරුම් ගන්නට ඕනේ යම් භාවනා කමඨහනක් තුල ඒක ආනාපාන සතිය වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාවක් වෙන්න පුළුවන්, වෙන යම් හෝ භාවනාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ භාවනාවක් තුල අපි සිත පවත්වනු ලබනකොට හැබැයි ඒ භාවනාවත් අපි අර නිවන් අරමුණු කරගෙන කරන්නේ නැත. නිවන විශේෂයෙන්ම භාවනා පර්යංකයකට ඉඳ ගන්නකොට තුනුරුවන් වන්දනා කරලා තුනුරුවන් කමා කරගෙන ආර්යයන් වහන්සේලා කමා කරගෙන මුලින් හිතේ පිහිටුවා ගැනීමක් කරන්න ඕනේ. මේ භාවනාව ඒකාන්තයෙන්ම මට නිවන් පිණිසම හේතු වේවා, නිවන් පිණිසම හේතු වේවා කියන ඒ අරමුණ ප්‍රාර්ථනාවත් පිහිටුවාගෙන තමයි භාවනා පර්යංකයට ඉඳ ගන්න ඕනේ. ඒ ඉඳ ගන්නකොට ඒ තුල දියුණු වෙන්නා වූ සතිය, ඒ දුන දියුණු වෙනා වූ සමාධි ආදී ධර්ම සියල්ලම බොජ්ජංග ධර්මයන් බවට පින්වතුනි ඒකාන්ත වශයෙන් පත් වෙනු ලබනවා. ක්‍රමක්‍රමයෙන් මාර්ගාංග ධර්මයන් බවට පත් වෙනු ලබනවා. එතකොට දැන් අපි අර යහපත් අරමුණක් තුල සිත පවත්වනකොට දැන් විශේෂයෙන්ම කිව්වා ආනාපාන සතිය ආදී දේ. ඒතර බලන්නකෝ දැන් අර කුසල අරමුණ තුල සිත පවත්වන්නේ නේ. බුදුරණන්සේ දේශනා කරන පබස්සර මිදම් බික්කවේ චිත්තං මේ හිත බොහොම ප්‍රබාස්වරයි. ආගන්තුකේ උපක්ඛිලේසේ ආගන්තුක වූ බාහිරින් පැමිණුම් ලබන්නා වූ කෙලෙස් ධර්මයන්ගෙන් තමයි මේක කිලිට. ඒ කියන්නේ හැම වෙලෙම හිත ප්‍රබාස්වර වෙන නමුත් අරමුණු ගන්නවනේ අපි. අපි අරමුණු ගන්න. ඒ කියන්නේ පින්වතුනි ඇහෙන් අපි අරමුණු ගන්නවා, කනෙන් අරමුණු ගන්නවා, නාසයෙන් අරමුණු ගන්නවා, දිවෙන් අරමුණු ගන්නවා. අපි විවිධ ద్వාරයන්ගෙන් අරමුණු ගන්නවා. හැම වෙලේම ස්වභාවය තමයි මේ දොරටු වලට අරමුණු එනවා. ඒකද වැස් දෙක පියාගෙන හිටියොත් අපිට ඉදිරියේ තියෙන මේ ආලෝකයේ තියෙනවා නම්, ඒ වගේම ඇස් දෙක හොඳට පේනු ලබනවා නම්, ඉදිරියට රූප පැමිණියොත් එහෙම මේක පේන්නේ නැති එක වළක්වන්න බෑ. ආපాతගත වෙනවාම තමයි. ආපాతගත වුණාම මොකද වෙන්නේ? චක්කු විඤ්ඤාණාදී සිත් පහළ වෙනු ලබනවා. එතකොට ඒ පහළ වෙනකොට ඒවා එක්තරා විදිහකට අර අපි සිහිය දියුණු කරලා තිබ්බේ නැති වුණාම මොකද වෙන්නේ? කෙලෙස් ධර්මයන් උපාදනයට හේතු වෙනවා. අපි දකින දේත් එක්ක හිත ගමන් කරමින් මේ ලෝභ ද්වේෂ මෝහ ආලෝභ ආදේශ සමෝහ ආදී විශේෂම නීවරණ ධර්මයන් අපේ సంతාන තුල වැඩෙනවා. කාම ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්චේ, කුක්කුච්චේ, විචිකිච්ඡා කියනු ලබන්නා වූ මේ ලෝභ ද්වේෂ මෝහ කියනු ලබන්නා වූ අකුසල මූල ධර්මයන් පදනම් කරගෙනම තමයි මේ කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා පංච නීවරණ ධර්මයන් වැඩෙන්නේ. එතකොට මේ පංච නීවරණ ධර්මයන් තුනී කරගන්න, දුරු කරගන්න කාම ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා දියුණු මේ තුනී කරගන්න, අඩු කරගන්න, යටපත් කරගන්න, ප්‍රහාණය කරගන්න උපකාරක භාවයට පත් වෙන්නේ කුමක්ද? මෙන්න මේ කුසල් අරමුණක් තුල සිත පවත්වමින් දියුණු කරගනු ලබන්නා වූ සිහිය. ඒ සිහිය දියුණු වෙන්න ඒත් එක සමාධි ධර්මාදී දියුණු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් නීවරණ යටපත් වෙනවා. අන්න බලන්න මේ සතිය ආදී ධර්ම දියුණු වෙනකොට මහා පුදුම විදිහේ හිතේ වැඩිමක් සිද්ධ වෙනවා. හිතේ වැඩිමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔය මේ පින්වතුල්ලාට පුළුවන්කම තියෙනවා මේ සිහිය කියන කාරණාව
කායානුපස්සනාව තුළ හිත පවත්වමින් විශේෂයෙන්ම කය ඉරියව් කෙරෙහි පවත්වමින් දියුණු කරන්නත් පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් යම්කිසි Tamanට හුරු කමටහනක්. දැන් උදාහරණයක් ඇටියට සමහර කෙනෙකුට ආනාපාන සතිය හුරුයි. සමහර කෙනෙකුට බුදුගුණ භාවනාව හුරුයි. සමහර කෙනෙකුට මෛත්‍රිය හුරුයි. සමහර කෙනෙකුට කසින භාවනා ආදී හුරුයි. ඒ හුරු වෙච්ච භාවනාවක් කෙරෙහි සිත පවත්වන්න. දැන් අපි කියමු කෙනෙකුට වේදනානුපස්සනාව ප්‍රගුණ භාවයක් තියෙනවා. ඒක වඩන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට ඇතැම් වෙලාවට ධම්මානුපස්සනාව පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන්කම චිත්තානුපස්සනාව. සිතේ පහළවන්නා වූ යම් සරාග සිතුවිලි තියෙනවා. ඒ වගේම මේ සරාගේ නැත්තා වූ සිතුවිලි තියෙනවා. ද්වේෂ සහගත සිතුවිලි තියෙනවා. විත දෝෂී සිතුවිලි තියෙනවා. මෙබඳු සිත් දකින්ට උනේ. දැකලා ඒ දකිමින් හඳුනගෙන ප්‍රහාණය කරමින් අන්න චිත්තානුපස්සනාව වඩනවා දිනු කරගනු ලබ. එතකොට මේ මෙන්න මේ කොයි හෝ අරමුණක් තුල ආරම්භණයක් තුල නිවැරදිව සිත පවත්වනකොට මොකද වෙන්නේ? අපිට පුළුවන්කම තියෙනවා පින්වතුනි අපේ සිත ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්න. අපේ සිත ක්‍රමක්‍රමයෙන් ප්‍රභාස්වර භාවයට පත් කරගන්න. ඒ ප්‍රභාස්වර භාවයට පත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ සිහිනුවන දියුණු වීම කියන එක සිද්ධ වෙනවා. සිහිනුවන. ඉතින් ඒ නිසා ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර සතර සතිපට්ඨානය තුල සිතපත්. මේක තමයි ගෝචරය කියලා කියන්නේ. අගෝචරය නෙමෙයි. ඒකට ගෝචරය තුල ඒ කියන්නේ ගොදුරු තුල නිවැරදි ගෝචරය තුල හැසිරෙන්න ඕනේ සිත පවත්වන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිතටත් අපේ හිත කුසල් පැත්තේ පවත්වනවා කියන එක නේ නිවැරදි ගෝචරය. අගෝචරයේ හිත හැම වෙලේම පවත්වන්න ගියොත් එහෙම මතත අගෝචරයේ හැසිරුණොත් එහෙම මොකද අපි ගොදුරු බවට පත් වෙනවා. එහෙම මතත අපි විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ කියන්නේ අපේ හිත අර කෙලෙස් වලින් දැහැ ගැනීම කියන එක සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ එක්තරා විදියට ගත්තොත් එහෙම ගොදුරු වෙනවා. යම් කිසි විදිහකට අර බුදුරණවහන්සේ දේශනා කරන්නට යෙදුනේ අර ගෝචරයේ හැසිරෙන්නයි කියන එක පිළිබඳව. එතකොට සතර සතිපට්ඨානය නම් වූ මේ ගෝචරයේ අපි හැසිරෙන්න ඕනේ. එතකොට එහෙම හැසිරෙනු ලබනකොට ඒ කියන්නේ නුවණ හැසිරෙනවයි කියන එක අදහස් කරේ සිහිය පවත්වන සිත පවත්වනු ලබනවා හැම වෙලෙම සිත. ඒ නිසා මේ සිත හැම දක්ෂ වෙන්න හැම වෙලෙම යම් කිසි අරමුණක් කුසල අරමුණක් තුල පවත්වන්න. කුසල අරමුණ දැන් විවිධ අරමුණු වෙනවලු හැම වැඩි මනක් වශයෙන් එන්නේ අකුසල අරමුණු වැඩි මනක් වශයෙන් කෙලෙස් අරමුණු වැඩි මනක් වශයෙන්ම ඒ පැත්තටම තමයි යන්නේ. මේ අරුමයක් නෙවෙයි. ඒ කියන්නේ හිතට ලෝභ එනවයි කියන එක, හිතට ද්වේෂ එනවයි, හිතට මෝහ එන මේ පුහුදුන් ස්වභාවයේ ඉන්න මිනිසුන්ට එහෙම එනවා. ඒක එන්නේ නැත්තම් තමයි පුදුම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ පුදුම වෙන්න ඕනේ කියන්නේ එහෙනම් එයාගේ හිත බොහොම හොඳයි. බොහොම දියුණු මනසක්. ඒ කියන්නේ සසරේ වඩලා තියෙන හුරු ගතියක් තියෙනවා. එහෙම කෙනෙකුට. ඒකට එහෙම එන කෙනෙක් ඉන්නවනේ පුදුමයි. නමුත් ඒක අයහපත පිණිස පවතිනවා. ඒ නිසා තමයි එන නිසා තමයි ඒ කියන්නේ දැන් හැම වෙලෙම තරහ යනවා නම් ඒක ඇත්තටම හරි ප්‍රශ්නයක්නේ. ඒක ප්‍රශ්නයක් කියන එකෙන් අදහස් කරන්නේ යා හැම වෙලෙම අකුසල් ස්වභාවයකනේ ඉන්නේ. හැම වෙලෙම යාගේ ඒ මට්ටමක් තුලමනේ ඉන්නේ. ඉතින් මේ ඒක එක්තරා විදිහට ගත්තොත් Tamanට අයහපත පිණිස පවතින එක. ඉතින් හැම වෙලෙම හිත තුල තියෙන්නේ ලෝභ සහගත සිතුවිලි නම් මේ ඒ බඳු දේවල් නම් ඒක යාට අයහපත පිණිස. ඒ නිසා මොකද වෙරන්න අන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකෙන් හිත හැබැයි මේ වගේ දේවල් වලින් හිත මුදවා ගන්න අර කුසල පැත්තට හිත පවත්වන්නට සිහිය දිනු කරගන්නට නම් අපි මොකද කරන්නේ දුෂ්ප්‍රාඥයන් අපි පරිවර්ජණය කරන්න ඕනේ. අපි ඇසුරු කරන්නා වූ පිරිස අපි දැනගන්න අපි නිතර ඒවටම ඇලිලා ගැලිලා ඉන්නා වූ දුෂ්ප්‍රාඥයෝ අඥානයෝ අපි ඇසුරු කරනු ලබනවා නම් ඒ බඳු අඥානයෝ නිසා අපේ දිනුවක් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා දුෂ්ප්‍රාඥ පුජ්‍යලයා මොකද කරන්න අපි පරිවර්ජණය කරන්න ඕනේ. ඒ වගේම පඤ්ඤා පුද්ගල සේවනතා ප්‍රඥාවන්ත පුජ්‍යලයන් අපි මොකද කරන්න ඕනේ සේවනය කරන්න ඕනේ ඥානවන්ත පුජ්‍යලයන් නුවණැති පුජ්‍යලයන් අපි සේවනය කරන්න ඕනේ ඒ වගේම සිහිය දියුණු කරන්නා වූ ඇත්තෝ සිහිය දියුණු කරනු ලබන්නා වූ සතර සතිපට්ඨානේ තුල සිත පවත්වනු ලබන විශේෂම භාවනා ආදී දේවල් වලට ප්‍රිය කරනු ලබන කුසල් පැත්තට නැඹුරු වෙච්ච ඒ බඳු පුජ්‍යලයන් අපි මොකද කරන්න ඕනේ ඇසුරු කරන්න ඕනේ නිතර ඇසුරු. ඒතකොට ඒ වගේම තදදි මුත්තතා. ඒ කියන්නේ ඒ දෙසටම නැඹුරු භාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිහිය දියුණු කරන්න. ඒ කියන්නේ ඒ කියන්නේ තමන්ට එක්තරා විදියට මේ අකුසලයෙන් හිත මුදවගෙන මම මේ සතිය දියුණු කරන්න සිහිය දියුණු සිහිනුවන මම දියුණු කරන්න ඕනේ කියන එකට දැඩි කැමැත්තක් තියෙන්න ඕනේ. ඒත් එක ඒ දෙසටම නැඹුරු වෙච්ච එක. ඒ නැඹුරුණ කියන එක නේද? කරන්නේ මෙයා ගමනක් බිමනක් ගියත් කොහේ ගියත් එක්තරා විදිහකට වෙන තැනකට ගියත් මේ ගෙදර ගෘහ ජීවිතය ගත කරන්නා වූ උදවිය නම් කඩේකට තොටකට ගියත් යම් කිසි වාහනයක ගියත් උත්සාහවත් වෙන කුසල අරමුණක් තුල සිත පවතන. බණක් අහමින් හරි යනවා. එහෙම නැත්නම් බුදු ගුණයක් වඩාගෙන යනවා. මෛත්‍රියක් වඩාගෙන යනවා. මරණ සතියක් හරි වඩාගෙන යනවා. ජීවිතය අනියතයි මරණේ නියතයි කියලා මෙන්න කුසල් අරමුණු තුල හිත පවත්වනු ලබ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අන්න හොඳට
මේ සිහිය නුවණ කියන එක දියුණුනේ. හැබැයි මේ දේවලුත් එක්ක හොඳට මතක තබා ගන්න ඕනේ අපි අපේ ජීවිතවල වැඩ කටයුතුත් කළමනාකරණය කරගෙන මේවා ගෘහ ජීවිතේ ඉඳන් අපිට කරන්න බැරි දේවල් නෙවෙයි පින් ඔදුනි කරන්න පුළුවන්කම තියෙනවා මේ අතු කාටත් කරන්න පුළුවන්කම තියෙන. ඉතින් ගෘහ ජීවිතේ ඉඳගෙන සෝහාන් සකදාගාමී ආදී මාර්ගඵල වලට පත්වෙච්ච උත්තුමී හිටියන්නේ නැතුව නොවෙන්නේ. ඒ නිසා මේවා කළමනාකරණය කරගෙන ඊටාම හොඳට කරගන්න දක්ෂ භාවයට පත්වෙන්න ඕනේ. තමන්ගේ ගෙදර දොරේ වැඩ ටිකත් කරගෙන, ඒ වගේම රැකී ආරක්ෂාවේ වැඩ ටිකත් කරගෙන, දරු මුණුපුරෝ ඉන්නවනේ, ඒ දරුවන්ගේ වැඩ කටයුතු ටිකත් කරගෙන ඒවා කළමනාකරණය කරගන්න ඕනේ හරියට. කළමනාකරණය කරගෙන භාවනා කරන්න වෙනම කාලයක් තියෙනවනේ. ඒ කාලේ තියන බුදුන් වඳින, තුනුරුවන් වන්දනා කරන කාල වෙනම තියෙන, පොත්පත් බලන කාල තියෙන. ඒ කාල වෙන් කරගෙන ඒක දක්ෂ නැත්තම් අර ඔක්කොම පටලවාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ භාවනා කරන්න කියලා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ අවුල් කරගන්නවා ගෘහ ජීවිතේ වැඩ කටයුතු ටික ඒවත් අවුල් කරගන්නු ලබන gedara ප්‍රශ්න ඇති කරගන්නු ලබන ඒ බඳු තත්වයටපත් වෙන්නත් එපා. ඒ බඳු අඥාන තත්වයටපත් එතකොට ජීවිතේ දැන් ඔබ යම් කිසි විදියට ගෘහ ජීවිතයක් ගත කරනවා නම් ඔබ යම් කිසි විදියට ඒ gedara දොරේ වැඩ කටයුතු කරන ඒ වැඩ කරගෙන මේක කරන්නට තම තමන්ලා දක්ෂ භාවයට පත් වෙන. ඒකට අර කිව්වා වගේ කාලයක් වෙලාවක් වෙන් කරගෙන ඒ කාල වේලාව තුල මේවා කර. එහෙම. ඒ කරනු ලබනකොටත් ඉතින් ගෙදර දොරේ උයන පිහන කටයුතුද ස්වාමියාගේ කටයුතුද ඒ වගේම භාර්යාවගේ කටයුතුද අනිකුත් අඩුපාඩුකම් මේ දේවල් හැම දෙයක්ම ළමයින්ගේ අඩුපාඩුක ඒවත් කරන්න ඕනේ. මොකද දැන් ඒ දේවල් එක්තරා විදිහට ඔබ නතර කරලා ඉවර දැන් දරුවෝ ඉන්නවා. එතකොට ස්වාමියා මොකද කරන්නේ? ඒ සියලුම වැඩ කටයුතු පසෙක දාලා ඉවර වෙලා ඒවා මගහැරලා ඉවර වෙලා මොකද කරන්නේ? යා කෙලින්ම යනවා. යා භාවනා කරන්නම විතර. මොකක් හරි යම්කිසි මාර්ගයක් සලසලා මාර්ගයක් තියෙනවා නම් එහෙම කරාට කමන්නේ ඒ කට්ටිය. එතකොට ඒවා සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා ඉවර වෙලා දාලා මේකට කිව්ව මෙතන එයාට කවදාකවත් මෙතනත් එයාට හිත හදාගන්න අමාරු වෙනවා. මොකද අරවත් නැවත මනසට එනවා, ඔළුවට එනවා. අනේ මම මෙහෙම කරානේ මෙහෙමනේ කියලා. ඒ නිසා ඒවා මේ හැම දෙයක්ම හොඳට මතක තියාගන්න ලෝතුරා බුදුරණන්සේගේ දහම කියන එක මහා පුදුම දහම. මේ ඔක්කොම හරි කළමනාකරණය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට ඒකටත් එක තමයි අපිට නුවණ තියෙන්න ඕනේ. එතකොට අර gedara ඉඳගෙන සිල් සමාදන් වෙනවා වගේම භාවනා වැඩසටහන් වලට යනවා වගේම තමන්ලාගේ gedara දොරේ ඉඳගෙන නැත්තම් සමහරු භාවනා කරනවා කියලා උන නාන්නෙත් නැහැ. gedara දොරේ වැඩ කරන්නෙත් නැහැ. මේ ඔක්කොම අනිත්‍යයිනේ. මේ අතාරින්න සිද්ධ වෙනවනේ. එහෙම නෙහි කියලා ඉවර වෙලා ළමයින්ගේ වැඩ කරන්නෙත් නැහැ. අනිත් දේවලුත් මේ තේරුමක් නැහැ නේ කියලා එහෙම කරන. ඒක අඥාන ක්‍රියාවක්. ඒවා මේ සැබෑ බෞද්ධ බුදුදහම බුදුරජාණන්සේගේ ධර්මය සැබෑවටම තේරුම් ගත්ත ඒ භාග්‍යතුන් වහන්සේගේ දහමට අනුරූපීව සැබෑවටම ජීවිතය ගත කරන්නේ නැත්නම් එහෙම නැහැ. ඒ වගේ මහා අඥාන විදිහට මහා මෝඩ විදිහට හිතනු ලබන්නා වූ පිරිසක් නෙවෙයි. එතකොට ඒ බොහොම ඥානවන්ත පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ඒ හැම කෙනාම ඒ දේවලුත් ඒ ගෘහ ජීවිතේ ඉන්නවනේ ඒ කටයුතුත් කරගෙන මේ දේවලුත් කරගන්න දක්ෂ භාවයට පත් වෙන්න ඕනේ. ඒවත් නොපිරිහෙලා ඉටු කරමින් දේවල්. එතකොට මේකට කාලය ඕන තරම් තියෙනද සමහර නිකරුණේ නිකන් දේවල් වලට කාලය යවනවා. කාලය අපතේ හරිනු ලබනවා. ඒ නිකරුණේ කාලය අපතේ යවන්නේ නැතුව නහත්ති කරන්නේ නැතුව අන්න බලන්න කාල කලමනාකරණයක් දවසේ සිද්ධ කරගත්තොත් ඒ කාල කලමනාකරණයේ තුල අපිට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම ඊ타මත්ම හොඳින් මේ යම් කාලයක් අපිට වෙන් කරගන්න. දැන් ඇතැම් උදවිය නිස්කාරණී කාලේ නහත්ති කරනු ලබනවනේ. එහෙම නිස්කාරණී කාලේ නහත්ති කරන්න එපා. එහෙම නහත්ති කරන්නේ නැතුව අන්න කාල කලමනාකරණයක් කරගෙන ඊ타මත්ම ලස්සනට මේ වෙනුවෙන් කාලයක් කැපක වෙන් කරලා ඔන්න සතිපට්ඨානේ වඩන්ට. එහෙමත් නැත්නම් විශේෂයෙන්ම බුදු ගුණ භාවනා තුල ආනාපාන සතියක් තුල කුමක් හෝ දෙයක් තුල සිත පවත්වන්න. එහෙම කරනකොට සිත දියුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා gedara බුද්ධ වන්දනාව සිද්ධ කරන මොහොතේ බුද්ධ වන්දනාදී සිද්ධ කරලා හවසට විනාඩි 15ක් gedara කට්ටියත් එක්ක භාවනාවක් කරන්න. එතකොට බලන්න ඒකත් නිවන් අරමුණු කරගෙන දරුවන්ටත් කියලා දීලා කරනු ලබනකොට හරිම ලස්සන පුදුම ගෘහ ජීවිතයක් Tamanට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ගෙදර දොරේ කෑම බීම හදනවා මේ දේවල් කරලා ඒ ඔක්කොමත් කරලා බුද්ධ පූජා පවත්වලා බොහොම සතුටින් ඉන්න ගමන් පින් දහමුත් කරගෙන යන්න බලන්න ඒ හැම දෙයක්ම Tamanට පුළුවන්කම තියෙනවා කලමනාකරණය කරගෙන ඊටාම හොඳින් මේ දියුණු කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් ලෞතුරා තථාගත බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මයට අනුරූපීව තමන්ලාගේ ජීවිත විශේෂිත වශයෙන්ම තේරුම් ගන්නට ඕනි පින්වතුනි පින් දහම් පැත්තේ කුසල් ධර්ම පැත්තෙම
යොමු කරන්නට පවත්වන්නට. ඒ මොකද මේ සංසාරේ ස්වභාවය කියන එක මහා පුදුම සහගත දෙයක්. මේ සසර කියන එක පින්වතුනි මහා භයංකාර දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ භයංකාර වූ සංසාර ගමන විශේෂයෙන්ම මේක භයංකාර සසර ගමනක් බවට පත් වෙන්නේ සතර අපායාදී දුකට සත්වෝ පත් වෙන නිසා. ඒ සතර අපායාදී දුකට සත්වයන් පත් වෙන්නේ කුසල් නොවඩනු ලබන නිසා. කුසල ධර්මයන් නොවඩනු ලබන නිසා. ඒ කුසල ධර්මයන් වඩන්න තමන් දක්ෂ භාවයට දැන් අපි සසර බයයි සසර බියජනකයි සසර දුකයි කියන එක තේරුම් ගත්තත් අපිට තේරුණත් අපි භාග්‍යතුන් වහන්සේගේ දහමට අනුරූපී හිතමින් අපි වටහා ගත්තත් කෙනෙකුට මේ භවයේම නිවන් දකින්න බැරි වෙයිනේ. සමහර කෙනෙකුට එයාලගේ සසර ගමන ස්වභාවය මේ පාරමී ධර්ම ස්වභාවයත් එක්ක එහෙම තේරුම් එහෙම බෑ එක භවයකදීම කෙනෙකුට ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සමහරලාට භව දෙක තුනක් වෙන. සමහරලාට මෛත්‍රී බුදු සාසනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නුවණ දියුණු වෙමින් යන්නා වූ ස්වභාවය. එතකොට අන්න බලන්න අපි තේරුම් ගන්නට ඕනි මේ සසර බිය ස්වභාවය තේරුම් ගන්න කුසල් වඩන්න ඕනි. එතකොට මේ දාණය දෙන එකේ ඉඳන් සිල් රකින්න එකේ ඉඳන් භාවනා කරන එකේ ඉඳන් පාරමී පුරා ගන්න එකේ ඉඳන් බුදුන් වදිනේ අම්මට තාත්තට සලකන ඔය හැම දෙයක්ම සිහියෙන් නුවණින් කරන්න මව්පියන්ට සලකන එකත් බොජ්ජංග ධර්මයන් වඩා ගන්න දෙයක් බවට අපිට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. සති සම්බොජ්ජංගයේ වඩ මේක කුසල් අරමුණින් යුක්තව අම්මට තාත්තට සලකන එක ඒ හැම දෙයක්ම ඒ විදිහට සිද්ධ කරගනු ලබනකොට අපිට පුළුවන්කම තියෙනවා නිවන්. බලන්නකො අපේ බෝධිසත්වෝ එහෙම පාරමිතා පිරුවේ නැද්ද? අම්මට තාත්තට සලකපු ආත්ම භාව තිබ්බා. ජාතක කතය ජාතක පොතේ අපේ ජාතක පාළියේ කොච්චර සඳහන් වෙනු ලබනවද? එතකොට ඒවා බුදු බව පතාගෙන. ඒතර බුද්ධත්වයේ පතාගෙන සිද්ධ කරනු ලබන ඒ බඳු එබඳු උපස්ථාන ඔක්කොම මොකද්ද? අන්න බෝධි අංග ධර්මයෝ, බොජ්ජංග ධර්මයෝ, ඒ දේවල්. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබේ නිවසේ ඉන්නවා නම් යම් මව්පිය දෙපළක්, ඒ මව්පිය දෙපළට ඔබ උපස්ථාන කරනු ලබනවනේ. දැන් අම්මා තාත්තට සත්කාර කරන්නේ නැතුව, සලකන්නේ නැතුව, අම්මා තාත්තට කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව, ඇඳුමක් පැළඳුමක් හොදලා දෙන්නේ නැතුව, කිසිම විදිහට කරුණාවෙන් මෛත්‍රිය සලකන්නේ නැතුව මෙන්න යනවා කියන්නේ භාවනා කරන්න. ඉතින් එයාට කොහෙද ඒව දියුණු වෙන්නේ? එහෙම නෑ. ඉතින් ඒ නිසා මේවා දක්ෂ වෙන්න ඕනේ. අන්න gedara ඉන්නවනම් මව්පියන්ට එයාලටත් උපස්ථාන ආදී සිද්ධ කරන බෝධිඅංග ධර්ම වැඩෙන විදියට. ඒවත් කරගෙන දක්ෂ විදියට භාවනා කටයුතු වල හිත පවත්වමින් පින්වතුනි කුසල් ධර්ම අපි අපේ సంతාන තුල දියුණු කරගනු ලබනවා නම් ඒ වගේම විශේෂයෙන්ම පුණ්‍ය ධර්මයන් අපේ సంతාන තුල අපි දියුණු කරගනු ලබනවා නම් අන්න එයා ඥානවන්ත තැනැත්තෙක් ප්‍රඥාවන්ත තැනැත්තෙක් බවට පත් වෙනවා ඒකාන්ත වශයෙන්. ඒ නිසා මේ අද වෙසක් පුර 15ක පොහොය දවසේදී පින්වතුන්ලාට විශේෂයෙන්ම මේ උතුම් වූ දේශනාව තුලින් අපි ඉස්මතු කරලා දුන්නේ මේ සති සම්බොජ්ජංගේ දියුණු කරගන්නා වූ ආකාරයත් විශේෂයෙන්ම නිවෙස් වල ඉඳගෙන හෝ තමන්ගේ ගෙවල් දොරවල් වල ඉඳගෙන තමන්ගේ වැඩ කටයුතු කරන ගමන් ඒ බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්නා වූ ආකාරයත් ඒ විතරකුත් නෙමෙයි තම තමන්ලා නොඑක් ආකාරයට කුසල් කරනවා. නොඑක් විදිහ පින් දැන් බෞද්ධ හැටියට බෞද්ධ පින්ව තුළ නොඑක් පින්කම් කරනවා. ධර්ම දානමේදී පින්කම් කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණමේ පින්කම් කරනවා. බෝධි පූජා වන්දනා මාන ආදී නොඑක් පින්. එතකොට ඒ කරනු ලබන කොයි පින්කමත් නිවන් අරමුණු කරගෙන කරනකොට බොජ්ජංග ධර්මයන් බවට බෝධිඅංග පූර්ණේ වනු ලබන ධර්ම බවට අපිට පත් කරගන්න පුළුවන්. ඒ ටිකත් එක්කම තමයි කරුණු කාරණා රාශියක් මෙතන ඔබට ඊ타ත්ම වටින විදිහට අපි ඉස්මතු කරලා ගොනු කරලා මේ කියන්ට ඉදුණු මේ කාල වේලාවේ තුල. ඉතින් ඒ නිසා හැම දිනාම සතුටු වෙන්න ඕනි. තුන් ලෝකේටම පිහිට වෙන්න ලෝක පහළ වෙච්ච දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත්වෙච්ච විශේෂයෙන්ම උප්පත්ති මංගල්‍යය බුද්ධත්ව මංගල්‍යය පරිනිර්වාණ මංගල්‍යය කියනු ලබන්නා වූ උතුම් වූ තෙමගුල සිද්ධ වෙච්ච මේ වගේ පුරපසළොස්වක පොහොයක් දවසකදී මේ වගේ උතුම් වූ ධර්මයක් ශ්‍රවණය කරලා ඒ වගේම සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගනු ලබන ගමන්ම පින්වතුලාට මේ දහම ශ්‍රවණය කරලා ඉවර වෙලා මේ නිවන් මාර්ගයේ ගමන් කරගන්නට ලැබීම පිළිබඳව හැම දිනාම සතුටටපත් වෙන්න ඕනේ. ඒ නිසා අද මේ උතුම් වූ සත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුන ඒ සදැහැති පින්වතුන්ලා අප්‍රමාණව සතුටට සොම්නසටපත් වෙන්න ඕනේ. හලාවත කොක්කාවිල පදිංචි නිමල් ජයසිරි මහත්මයා ඒ වගේම හර්ෂණ ජයසිරි මහත්මයා තුලත් කොට ඇති පවුලේ හැම දිනාම සතුටට සොම්නසට ප්‍රීතියටපත් වෙන්න ඕනේ. අද මේ සිද්ධ කෙරුවා වටිනා ධර්ම දානමේ පින්කම ඒ හැම දිනාට මම මහ
නිවන් පිණිසම හේතු වාසනා වේවා. අරමුණු වශයෙන් මතක් කරලා තියෙන දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පැතීම. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේලාත් මහා සංඝරුවනත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් භාවයටම පත් වේවා. වර්ග පරම්පරාගත මිය පරලොව ගිය පින් කැමති සියලුම ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් කරනවා කියන කාරණාව මතක් කරලා තියෙන. ඒ සියලු ඥාති වර්ගයාත් මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා. සැපයෙන් සැපයට පත්ව සසර දුකෙන් අත මිදේවා. සියලු සත්වයන්ටත් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාව තියෙන. සුජීවත්ව සිටින මනෝද ඒ වගේම ගිහාසි ලක්ෂිමා යන ඒ අයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම රෝගීව සිටින CTM කරුණාරත්න මහතාට සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ උතුම් කුසල් බලෙන් සුජීවත්ව සිටින හැමදෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් භාවයටපත් වේවා. නිරෝගීව සිටින කරුණාරත්න මහත්මයාටත් ඒකාන්තයෙන් සිද්ධ කරන වෛද්‍ය ප්‍රතිකාර දිව්‍ය ඖෂධ බවට පත්වමින් කායික සුවපත් භාවයේ සැලසේවා. ඉතින් නිවෙස් වල වාසය කරන්නව හැමදෙනාටත් අද මේ දහම් ශ්‍රවණය කෙරුවා වූ සදැහැති බෞද්ධ පින්වතුන්ලා සෑම සියලු දෙනාටමත් අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සෙත්මෙත් ප්‍රාර්ථනා කරන ඔබ හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් භාවයට පත් වේවා. ඒ වගේම ධර්ම දානමේ පින්කම සිද්ධ කෙරුවා වූ ඒ නිමල් මහත්මයාටත් හර්ෂණ මහත්මයාටත් කොට ඇති පවුලේ හැමදෙනාට මේ උතුම් කුසලයේ අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද පැවැත්වීම කියන එක සිද්ධ කරනු ලබන. ඒ වගේම රැස් කරගත්තා වූ අනන්ත අපරිමාණ වූ පුණ්‍ය නිධානය විශේෂයෙන්ම සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපි අනුමෝදන් කරනවා. පින් කැමති සියලුම දෙවියෝ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි රජවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සැපතෙන් සැපතටපත් වේවා. සංසාර දුකෙන් අත මිදේවා කියලා අපි දෙවියන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම රැස් කරගත්තා වූ මේ උදාාරතර පුණ්‍ය සම්පත්තියේ ඒ කුසල සත්‍යානුභව බලයෙන් මේ දිනවල මේ පැතිර පවතුණු ලබන අයහපත් රෝග කාරකේ මේ ලංකාවෙන් පමණක් නෙවෙයි මේ ලෝකයෙන්ම දූරීභූත මත් භාවයට පත් වේවා. ඉතින් මේ ධර්මය මේ කුසල ශක්තියේ සත්‍ය බලයෙන් හැම රෝගීව සිටින්නා වූ හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් භාවයට පත් වේවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් අප කැපවනු ලබනා ත්‍රිවිධ හමුදාවට ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලවලට ඒ සිවිල් ස්වේච්ඡ සේවා සංවිධාන සෑම කෙනෙකුටමත් අපි සෙත් පතන ආශිර්වාද පවත්වනු ලබනවා. ඒ හැමදෙනාටම තව තවත් ශක්තිය ධෛර්යය බලය වීරිය වාසනාව භාග්‍ය උදා වේවා කියලා මෛත්‍රියෙන් සෙත් පතන ගමන්ම මේ උත්තම වූ කුසල ධර්මයන්ගේ සත්‍ය බලයෙන් විශේෂයෙන්ම ජයමග මාධ්‍ය ජාලයේ ඒ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් ඒ අධ්‍යක්ෂක පින්වත් උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුළත් කොට ඇති මහා සංඝරුවනටත් අපි නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනු ලබනවා. වින්සත් සතවර්ෂාධික කාලයක් ආයු වින්දනය කරන්නටත් මේ වගේ උතුම් වූ ලෝක සාසනික වැඩ කරන්නටත් සියලු ශක්තිය ධෛර්යය බලය වීරිය වාසනාව භාග්‍ය උදා වේවා. සෑම සියලු දෙනාටම දෙලව ජයගෙන නිවන් මඟ යා ගන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද සිද්ධ කරනු ලබනවා. අපි දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. සියලු දෙනාට තෙරුවන් සරණයි. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිමල දහම ජීවිත අවබෝධය වෙනුවෙන් අපට අතිශයින්ම වැදගත්. ඒ වගේ වැඩි වැඩියෙන් අපට සනාථ කරමින් අපූරු වටිනාකමක යුතු හරවත් සාරවත් ධර්ම දේශනාවකින් අප සම පෝෂණය කළා වූ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම් මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති විනය විශාරද අභිධර්ම විශාරද අවසරයි පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන අපේ හාමුදුරන් වහන්සේට ඉතාම ගෞරවයෙන් ධර්මදේශනා පැවැත්වීම වෙනුවෙන් නමස්කාර පූර්වකව පාදාභිවන්දනයනතුව අපි ස්තුතිවන්ත වෙනවා. සාදු සාදු සාදු. අදවසේ අපේ හාමුදුරන් වහන්සේ වෙතින් පැවැත් වූ ධර්මදේශනාව ජයමග නාලිකාව ඔස්සේ ඔබට සමීප කරන්නට සදැහැති විකාශන දායකත්වය ගෙන කටයුතු කළා හලාවත කොකාවිල පදිංචි නිමල් ජයසිරි හර්ෂණ ජයසිරි ඇතුළු පවුලේ සියලු දෙනා
ඔවුන් සිළු දෙනාටද මේ පින් බලය හේතුවාසනා වේවා මතු දිනක නිර්වාණය ලබන්නට. එයයි ප්‍රාර්ථනය. ඔවුන්ටද සාධුකාර දෙමින් අපි පින් අනුමෝදනා කරනවා. සාදු සාදු සාදු.